අපි නැවතත් සුපුරුදු වැඩසටහන කළුවර එළිය ද කාලීන ධර්ම සාකච්ඡාව මම හිතන්නේ නැවතත් මම ස්වාමීන් වහන්සේට ප්‍රශ්නයක් පැනයක් යොමු කරන්න සූදානම්. මම හිතනවා මේ ප්‍රශ්න වලින් ඔබේ ජීවිතය ආලෝකය කරා ගෙනියයි මේ කළුවරින් මිදිලා ඔබ මේ එළිය කරා යන්න තමයි මේ අවශ්‍ය ප්‍රඥාව තමයි උන්වහන්සේ අපිත් සමග මේ ඔබට ගෙනෙන්නට උත්සාහ කරන්නේ. ඉතින් ස්වාමීන් වහන්සේ වර්තමානයේ මේ සමාජයේ වැරදි කරලා අකුසලෙත් එක්ක ජීවත් වෙලා ඒ හදාගෙන කුසල් ජීවිතයට ගියාම ඒ අකුසල් කර්ම අවහොසි වෙනවද නැත්නම් ඒවන් නැවතත් ඵල දෙනවද කියන එක පිළිබඳ පොඩි ප්‍රශ්නයක්. ඔව් ඇත්තෙම අකුසල විපාකවල ස්වභාවය බුදුරජාණන් වහන්සේ පෙන සමහර කර්ම තියෙනවා මෙලොවම මතුවලා විපාක දෙනවා. ඒවට කියනවා ditta ධම්ම වේදනීය කර්ම. ඒවා මේ ජීවිතේම විපාක හම්බ වෙනවා. කරපු ඒවා මෙලොවම හම්බ වෙනවා. ඊළඟට සමහර ඒවා තියෙනවා උපපජ්ජ වේදනේ. ඊළඟ ජීවිතේ හම්බ වෙන්නේ. සමහර කර්ම තියෙනවා යා මහා පව්කමක් කරලා තියෙන්න පුළුවන්. හැබැයි මෙලව තමන් එකෙන් වැළකීලා හොඳට ජීවත් වෙන හැබැයි හොඳට ඉන්නවා. විපාකේ හම්බෙන්නේ ඊළඟ ජීවිතේ. දැන් අපි ගත්තාම ආනන්තරී අකුසල් ඒ වගේ. අජාසත් රජුරෝ තමන්ගේ තාත්තා මැරුවා. පීතෘ ඝාතන අකුසලයක් කරා. ඒක පංචානන්තරී අකුසලයක්. අන්තිමට තමන්ට තමන්ගෙන් වෙච්ච වැරද්ද තේරුම් අරගෙන බුදුරජාන් වහන්සේ ළඟ ඇවිල්ලා බොහොම සද්ධාවෙන් බුදුන් සරණ ගිහිල්ලා ධර්මයේ සරණ ගිහිල්ලා ශාසනීය දියුණුවට විශාල වශයෙන් උදව් උපකාර කරා. පළවෙනි ධර්ම සංගායනාවේ සම්පූර්ණ රාජ්‍ය අනුග්‍රහය අජාසත් රජුරු. එතකොට රාජ්‍ය අනුග්‍රහය දුන්නා ධර්ම සංගායනා පවත්වන්න පුදුම සද්ධායෙන් බුදුරජාන් වහන්සේත් එක්ක මහරහතන් වහන්සේලා එක්ක ඇසුරු කරා. හැබැයි ඒ දැන් කෙනෙක් කියන්න පුළුවන් අච්චර කෝ තාත්තා මරපු එක මෝ තාම රජකම් කරනවා. කෝ මූට මේවා විපාක එහෙම මිනිස්සු හිතන්න පුළුවන්. මේ කෝ මේ රජුරවන්ට තාම ඔය ඉන්නේ හොඳට ඉන්නේ කියලා. හැබැයි මරණින් මත්තේ කල්පයක් නිරේ ආනන්තරී අකුසලේ විපාක ලැබෙන්නේ ඊළඟ ජීවිතේ. අදටත් අපායේ කල්පයක් යනකම් අපායේ. එතකොට අපිට පේනවා මේ වගේ සමහර කර්ම තියෙනවා තමන් නිවැරදි, ඒ කියන්නේ ඒවා නිවැරදි කරන්න බැරි ඒවා තියෙනවා. ඒවා තමයි ආනන්තරී අකුසල්. ආනන්තරී අකුසල් මොන විදිහටවත් මොන පිනක් කරා, කටින පින්කම් කරත්, පන්සල් හැදුවත්, විහෙර විහාර හැදුවත්, බුදු පිළිමයක් ළඟ පැය 24 මැද හිටියත් ඒ තමන්ගේ ජීවිතයේ ඒ විපාකේ ඊළඟ ජීවිතේ හම්බෙනවාමයි. ඒ ආනන්තරියක්. ඔය පහ විතරයි කෙනෙකුට යටපත් කරන්න බැරි. පංචානන්තරී අකුසල්. එතනින් මෙහා සමහර කර්ම තියෙනවා නිවන් දකින්නකම් පස්සෙන් විපාක දෙන. ඒවට කියනවා අපරාපරිය වේදනීය කර්ම. ඊළඟට බොහෝ කර්ම තියෙනවා. ඒවට අපි කියනවා අහෝසි කර්ම. හැබැයි අහෝසි කර්ම කියන්නේ අපි පින් කරනකොට අපෙන් වෙච්ච වැරදි අඩුපාඩු තියෙන්න පුළුවන්. හැබැයි අපේ පින බලවත් වෙනකොට අර අකුසල් වලට විපාක දෙන්න ශක්තියක් නැතුව ඒවා යටපත් වෙලා යනවා. අපේ පින් වැඩි නම්, අපි පින්කම් වැඩිපුර කරනවා නම්, අපි සිල්වත් නම්, ගුණවත් නම්, අපි බොහොම ධර්මානුකූල ජීවිතයකට ජීවිතේ හැඩගස්සගෙන ධර්මයේ තුල ඉන්නකොට අර අකුසල විපාක වලට විපාක දෙන්න පරිසරය නැති වෙනවා. ඒ පරිසරය නැතිවීම තුල ඒවා එහෙමම විපාක දෙන්න ඉඩක් නැතුව යටපත් වෙලා යනවා. ඒවට කියන අහෝසි කර්ම කියලා. දැන් කෙනෙක් සමහරු ඔය අහෝසි කර්ම වැරදි විදිහට හිතනවා. ඒ කියන්නේ තමන්ගේ වාසියට ගන්නවනේ. හිතන්න පුළුවන් කෙනෙක් හොරකමක් කරලා දානයක් දෙනවා. ඒකට හොරකමට දානෙ කැපිලා යනවා. ඒකට මේක අහෝසි වෙනවා කියලා හිතන්න පුළුවන්. එක්කෝ මොකක් හරි එක්කෝ මිනිමරුමක් හරි කරලා මරණයට කැප වෙච්ච සතෙක් නිදහස් කරපුවම ඕක හරියයි. අන්න එහෙම හිතන්න පුළුවන් ඒකට මේක කැපෙනවා කියලා. හොරකමේ විපාක වෙනම හම්බ වෙනවා. දීපු දානේ විපාක වෙනම හම්බ වෙනවා. ඒ වගේ තමන් කරන කුසල් වල විපාක තමන්ගේ පස්සෙන් වෙනම එනවා. අකුසල් වල විපාක වෙනම එනවා. හැබැයි කුසල් බලවත් වෙන්න අකුසලයට ඉඩක් නැතුව යනවා. අකුසල විපාක වලට පරිසරයක් නැතුව යනවා කුසල් බලවත් වෙනවා. දැන් අපි ගමු මෙහෙම සාමාන්‍ය දෙයක්. අපි හිතමු කෙනෙක් ජීවිතේ නොයේක් පව්කම් කරලා ඒ අකුසල් ටික යාට ආත්ම ගානක් සසරේ අපායෙම වැටි දුක් විඳ යන්න තරම් අකුසල් ගොඩක් තියෙන කෙනෙක්. හැබැයි යා අර පංචානන්තරී අකුසලයක් කරගෙන නැහැ. ඒ නිසා යාට සුගතියක යන්න පුළුවන් ඊළඟ ජීවිතේ. එයා මොකද කරන්නේ? එයා බණ අහලා ධර්මයේ තේරුම් අරගෙන එයා හිතනවා මං මගේ ජීවිතේ සම්පූර්ණයෙන් හදාගන්න. දැන් එයා සිල්වත් වෙනවා. පන්සිල් රකින්න. පොයිට උපෝසතේ රකින්න. දවස ගානේ බණ අහන්න පුරුදු වෙන්න. මොනවා හරි දුක් මහන්සියලා හම්බ කරපු දෙයින් පින් දහම් කරනවා. අනුන්ට උදව් උපකාර කරනවා. ඊළඟට ටික හරි මෛත්‍රී භාවනාවක් සිහි කරනවා. බුදු ගුණ මෙනෙහි කරනවා. දැන් ජීවිතේ එන්න අවුරුද්දක් 2ක් 3ක් යනකොට පිනෙන් පිරිච්ච ජීවිතයක්.
දැන් පින බලවත් වැඩි. අර අකුසල් දැන් ඔහු අකුසල් හිතන්නේත් නැහැ. ඔහු සම්පූර්ණයෙන් පිනට අනුව යොමු වෙච්ච ජීවිතයක්. දැන් පින බලවත් වෙනකොට අකුසල් වලට විපාක දෙන්න ඉඩක් නැහැ. දැන් අපි හිතමු එයා මරණයටපත් වෙලා දිව්‍ය ලෝකෙ ඉපදුනා කියලා පින නිසා. මැරෙනකොට මේ පින මතක් වෙලා බලවත් වෙලා මරණින් මත්තේ දිව්‍ය ලෝකෙ උපදිනවා. දෙව්ලොව ඉපදුනාට පස්සේ දිව්‍ය ලෝකෙදී පිනේ විපාක විතරයි විපාක දෙන්නේ. දෙව්ලොව කියන්නේ අකුසල් විපාක දෙන්න තැනක් නෙමෙයි. අන්න ඒකයි ස්වභාවය. දැන් දිව්‍ය ලෝකේ කියන්නේ පින විපාක දෙන්න තැන. අපායේ වැටුණාට පස්සේ, නිරේට වැටුණාට පස්සේ කරපු පිනක් තිබ්බත් ඒක යට යනවා. අකුසල් ටිකම මතුවලා විපාක දෙනවා. අපාය කියන්නේ අකුසල් විපාක දෙන්න තැනක් මිසක් පින විපාක දෙන්න තැනක් නෙමෙයි. අර අකුසල් විපාක ගෙවලා ඉවර වෙච්ච කාලෙක පින බලවත් වෙලා සුගතියට ආවොත් තමයි පින විපාක දෙන්නේ. හැබැයි කෙනෙක් පින බලවත් කරගෙන සුගතිය දිව්‍ය ලෝකයකට ගියොත් අකුසල විපාක එහෙමම යටපත් වෙනවා. පිනේ විපාක මතුවලා දෙව්ලොවින් දෙව්ලොවට කල්ප ගණන් සැප විඳිනවා. හැබැයි ඒ අතර යාට පුළුවන් ධර්ම අවබෝධය කරා යන්න මාර්ගඵලලාභී දෙවියන් ඉන්නවා, ධර්ම සාකච්ඡා කරනවා. දෙව්ලොව ඉඳන්ම ධර්ම මාර්ගය පැත්තට යොමු වෙලා මාර්ගඵලයක් ලබාගෙන නිවන කරා ගියොත් අර අකුසල් ටික එහෙම අහෝසි වෙලා යනවා. එතකොට ඒ වගේ කෙනෙක්ගේ ජීවිතේ තමන්ගේ අඩුපාඩු වැරදි මොනවත් තිබුණත් ධර්මයේ කරා ඇවිල්ලා ධර්මයේ කරා යන්න පුළුවන්. දැන් බුදුරජාන් වහන්සේ ළඟ මේ පැවිදි වෙච්ච අය ගත්තත්, බුද්ධ ශාසනය තුල නිවන් දැකපු අය ගත්තත් ජීවිතේ නොඑක් වැරදි අඩුපාඩු තිබ්බය. සමහරු මහා හොරු අර තියෙන දේශනාවේ තබ්බද්දායි කියලා හොර නායකෙක් 500ක හොර පිරි කණ්ඩායමක් එක්ක ගම් පහරපු හොරු පිරිසක්. බණහලා මේ 500ම පැවිදි වෙලා රහත් වුණා. එතකොට ඔවුන්ට පුළුවන් වුණා ජීවිතේ කරපු අකුසල් සියල්ල ප්‍රහාණය කරලා කුසල් වඩාගෙන රහත් වෙන්න. දැන් අම්බපාලි, සිරිමා, ගණිකාවනි කියන්නේ නගර සෝබිනියා ඒ කාලේ හිටපු. ඒ අයට පුළුවන් වුණා බණහලා ජීවිතේ තමන් සීලයක පිහිටලා පරණ වැරදි පෞකාර ජීවිතේ සම්පූර්ණයෙන් හිතෙන් අතහැරලා ගුණධර්ම පුරලා ධර්මය අවබෝධ කරගන්න පුළුවන් වුණා. එතකොට අඟුලිමාල වගේ අච්චර දහස් ගණන් මරපු කෙනෙකුට පුළුවන් වුණා ඒ සියල්ල හිතෙන් අතහැරලා වීරියෙන් ධර්මයේ කරා යන්න. එතකොට ඒ වගේ ජීවිතේ තමන්ට අඩුපාඩු අතහැරලා යම් මට්ටමක නිවැරදි වෙන්න පුළුවන් නම් යම් මොහොතක ධර්මයෙන් පින බලවත් කරගන්න පුළුවන් නම් ධර්මයේ කරා යන්න පුළුවන්. හැබැයි ඒක ආයුධයකට අරගෙන අපි හිතමු කෙනෙක් හිතුවොත් අඟුලිමාල හාමුදුරුවෝ දහස් ගණන් මල්ල රහත් වුණා මම මොකද එකෙක් දෙන්නේ මරපුවාම මට බැරි. අන්න ඒ මට්ටමට අපි අර තව කාගේ හරි පව්කමක් සාධාරණීකරණය කරලා කෙනෙක් හිතුව අච්චර හොරකම් කරලා මේ පස්සේ ওই ධර්මයේ පිහිටන්න පුළුවන් පස්සේ බැරි අපිටත් හොරකම් කරලා අන්න ඒ මට්ටමට ඔහු කටයුතු කරන කෙනෙකුට ඔහුට ධර්මයේ පැත්ත මොකද අපි දන්නේ නැනේ කොයි වෙලේ මරණය තමන් කරා ලං වෙයිද. සමහරලාවට අර ඒකයි බුදුරජාණන් වහන්සේ පෙන්නන්නේ අප්‍රමාදී වෙන්න. අප්‍රමාදීව ගුණධර්ම හදාගෙන ධර්මයක පිහිටන්න අද මායя තමන් කරා ඉන්න පුළුවන්. දැන් මැරෙයිද කවුද දන්නේ? රැයට නිදාගත්තාම නිින්දෙන් මැරලා ඉඳීද කවුද දන්නේ? හෙට මැරෙයිද කවුද දන්නේ? ඒ නිසා පස්සේ බැරිය පස්සේ කරනවා, පස්සේ බණ අහනවා, පස්සේ පින් කරනවා. දැන් බෑ. ඔහොම හිතා හිටියොත් අර අකුසලේම තමයි ජීවිතේට බලවත් වෙන්නේ. ඒ නිසා පුළුවන් තරම් ඉක්මනින් තමන්ගේ වැරදි අඩුපාඩු පෞකාර ජීවිතයක නම් තමන් ජීවත් වුනේ ඒ සියල්ල හදාගන්න උත්සාහයක් දරන්න. දැන් වෙච්ච වැරදි අඩුපාඩු අකුසල් හිතෙන් සම්පූර්ණයෙන් අතහැරලා පුළුවන් තරම් ඉක්මනින් තමන් අප්‍රමාදී පුද්ගලයෙක් බවට පත් වෙන්න. අන්න එහෙම වුණොත් ජීවිතේ මොනවා හරි ජීවිතේ තමන්ට සිහි කර සතුටු වෙන්න පුළුවන් විදිහේ ජීවිතයක් ගුණධර්ම ඇති කෙනෙක් බවට පත් වෙන්න. එතකොට තමන්ට පුළුවන් කාලයක් යනකොට තමන්ටම හිතෙනවා. දැන් කාලයක් අපි හිතමු මාස කීපයක් අවුරුද්දක් හොඳට ධර්මයේ දියුණු කරගෙන බණ අහගෙන ජීවත් වෙන කෙනෙකුට තමන්ටම තමන් දිහා බලනකොට හිතෙනවා මං දැන් සද්ධාවෙන් දියුණු කෙනෙක්. මං දැන් කාලයක් හොඳට සීල ගුණ දහම් දියුණු කරගත්ත කෙනෙක්. මට දැන් හොඳ දහම් දැනුමක් තියෙනවා. මං හොඳට පින් කරගෙන තියෙනවා. මම නම් දැන් මරුණා සුගතියමයි කියලා තමන්ට තමන්ගෙන් ලොකු ආත්ම විශ්වාසයක් තියෙනවා. එතකොට ඒ විශ්වාසෙවත් නැත්නම් අපේ බෞද්ධකමෙන් කරගත්ත දෙයක්වත් නැහැ. ඉතින් ඒ නිසා අඩුම ගානේ දැන් කෙනෙක්ගෙන් අහුවොත් කියන්නේ කොහොම හරි සුවාන්වත් වෙන්න ඕන නිවන් දකින්න ඕන. අඩු ගානේ අපිට නිවන් දකින්න මාර්ගයේ තුලවත් අඩුම ගානේ සුගති සහිත මාර්ගයකවත් අපේ ජීවිතේ අපි ගෙනියන්නේ නැත්නම් අපට නිකන් වචනෙන් කිය ඉඳලා අපිට කවදාවත් නිවන කවුරුත් ළඟට ගෙනත් දෙන්නේ නැහැ.
ඔය නිවන් දකින්න නේද හිටියා කියලා කවුරු මේ බන්දේසියක තියලා ඇවිල්ලා Tamanට පිළිගන්නන්නේ නැහැ. ඒ නිසා අපි උත්සාහයෙන් වීරියෙන් අප්‍රමාදීව අපි තුල ඇති කරගන්න ඕනේ දේවල් තියෙන. දැන් බුදුරජාන් වහන්සේගේ ධර්මයේ තුල කෙනෙක් බලෙන් නිවනට ගෙනියන්නේ නැහැ. බුදු කෙනෙක් පහළ වෙලා පෙන්නලා දෙන්නේ තුම්හේ කිච්ඡං ආතප්පං. මහණෙනි ඔබමයි මේක කරගත යුත්තේ. අක්ඛාතාරෝ තථාගතා. බුදුරජාණන් වහන්සේලා කරන්නේ එකම දෙයයි මඟ පෙන්නනවා පාර කියලා දෙනවා විතරයි. එතකොට බුදුවරු කියන්නේ කෙනෙක්ගේ මේ අර පව් හොදලා කෙනෙක්ගේ අකුසල් තමන් බාරගෙන එයාව බේරලා එහෙම යවන්න බෑ කාටවත්. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල පෙන්නනවා මාර්ගයේ ඔයා මේ විදිහේ ජීවිතයක් ගත කරොත් මේ වගේ විපාක ලැබෙනවා. මේ වගේ යහපත් ජීවිතයක් ගත කරොත් මේ වගේ යහපත් විපාක ලැබෙනවා. මේ මාර්ගේ ගියොත් කෙලෙස් ප්‍රහාණය කරගෙන නිවන් දකින්න. මාර්ගය කියලා දෙනවා එච්චරයි. ඒ මාර්ගේ යනවද නැද්ද? අපායට යනවද? දිව්‍ය ලෝකේ යනවද? මනුස්ස ලෝකේ යනවද? Taman නිවන කරා යනවද? Taman මොන මාර්ගයේද දියුණු කරන්න කියන එක Taman සතු දෙයක්. බලෙන් නිවනට එක්ක යන්නේ. අන්න ඒ නිසා Tamanට උත්සාහය වීරිය තියෙනවා නම් ඔබ මේ සසර ගමනේ අනතුරු දකින්නවා නම් ඔබ ලෝකෙ කොහේ හිටියත් ඔබට පුළුවන් ජීවිතේ ධර්මානුකූල ජීවිතයක් බවට පත් කරගන්න. ඒ කාරණයක් මතක් කරන ගමන් තව පුංචි අපි කරපු පින්කමක් සිහිපත් කළ ඔබට පින් දෙනවා. ඒ තමයි අපි පසුගිය අපි කලින් මේ ශ්‍රී ටී වැඩසටහන් හරහා දැනුම් දුන්නා. අපි දෙසැම්බර් 13 14 ගංගොඩවිල සෝම හාමුදුරුවෝ මුල් කරගෙන අපි ත්‍රිකුණාමලයේ විශාල පින්කමක් කරනවා කියලා අපි කලින් දැනුම් දුන්නා. ඒ නිසා විදේශ රටවල් වල ඉන්න සමහර අය අපිට රෝද පුටු ගෙනහලා අපේ ආයතනයට පරිත්‍යාග කරා, සමහරු කිහිලි කරු ගෙනහලා පරිත්‍යාග කරා. ඒ වගේම අපි කිරිගවයෝ නිදහස් කළා, දරුවෝ පැවිදි කරපු පවුල් වෙත ලබා දුන්නා. කිරිගවයෝ දෙන්නෙක් නිදහස් කරන්න විදේශ රටවල් වල ඉන්න දෙන්නෙක් අපිට උදව් උපකාර කරා. ඒ වගේම පාසල් දරුවන්ට පාසල් පොත්පත් අපිට ආයතනයට ගෙනහලා පරිත්‍යාග කරා. ඉතින් මේ හැම දිනාටම අපි පින් දෙනවා. අපි බොහොම ලස්සන පින්කමක් අපේ හමුදාවත් එක්ක යුද හමුදාවත් එක්ක එකතු වෙලා අපි පින්කම් දෙකක් සංවිධානය කරා. අපි මේ පින්කම කරේ ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ ඊටාම දුප්පත් ගම්මාන 10කින් තෝරාගත්ත පාසල් දරුවෝ 600කට පාසල් පොත් පාසල් උපකරණ අපි බෙදලා දුන්නා. සෝමපුර ශ්‍රී සෝමාදේව විද්‍යාලෙත් ඒ වගේම අපි ඒ විද්‍යාලයක පින්කමක් කරා. ඒ වගේමයි අපි කන්තලේ ප්‍රදේශයේ දරුවන් තෝරගෙන හවස් වරුවේ කන්තලේ පින්කමක් කරා. පාසල් දරුවෝ 600කට පාසල් පොත් උපකරණ බෙදලා දුන්නා. ගැබිනි මව්වරු 200කට අපි පෝෂණ මළු බෙදලා දුන්නා. ඒත් එක්ක අපි ගැබිනි මව්වරුන් එක ගැබිනි මවකට රුපියල් 5000ක පමණ වටින පෝෂණ මල්ලක් බේසමේ ඉඳන් සියලු දේවල් මාසෙකට පමණ සෑහෙන්න කන්න බොන්න බඩු පිටි වර්ග පවුඩර් සබන් හැම දෙයක්ම ඇතුළත් ලොකු බඩු මල්ලක් මුදලිට රුපියල් 1000ක් එක ගැබිනි මවකට අපි ලබා දුන්නා. ඒත් එක්ක රෝද පුටු අපි 20 ගණනක් අපි 25කට ආසන්න ප්‍රමාණයක් අපි බෙදා දුන්නා. මේ ප්‍රදේශවල ආබාධිත වෙච්ච අයට විශේෂ පින්කමක් හැටියට අපි මේ පාර කරේ අපි මරණයට කැප වෙච්ච කිරියල දෙන්නු පැටව් එක්කම මේ සමහරු පැටව් හම්බෙන්න හිටපු අය සමහරු පැටව් එක්කම මරන්න ගෙනහිලා හිටපු මේ කිරියල දෙන්නු අපි මේ මරණ තැන් ගණනාවකින් අපි නිදහස් කරලා අපි කිරියල දෙන්නු 25කට ආසන්න ප්‍රමාණයක් නිදහස් කරගත්තා. අපි මේ සත්තු හමුදාවත් එක්කම අරගෙන ගෙනහිල්ලා අපි දෙසැම්බර් 13 අපි සෙනසුරාදා දවසේ කිරි දෝලා ලොකු කිරි පාත්‍ර දෙකක් ජයශ්‍රී මහ බෝධියටයි රුවන්වැලි සෑයටයි පූජා කරලා අපිට මේ පින්කම් වලට උපකාර කරපු හැමෝටම අපි පින් දීලා ඊළඟට පහුවදා පින්කම කරන දවසේ අපි සේරුවිල මංගල මහා චෛත්‍ය රාජානන් වහන්සේට හමුදාවෙන්ම කිරි දෝලා ඉවරලා කිරි පිඩු හදලා පාත්‍ර කීපයක ගෙනත් තිබ්බා. අපි උදේ පාන්දර සේරුවිල චෛත්‍යයට කිරි පිඩු පූජා කරලා ඒ මරණයෙන් නිදහස් කරගත්ත කිරි ගවයන්ගෙන් ගත්ත කිරි වලින් කිරු පිඩු පූජා කරලා අපි උදේ වැඩසටහනක් කළා. සේරුවිල චෛත්‍ය ළඟ බණ කියලා පින්කමක් කරලා අපි සෝමාදේව විද්‍යාලයේදී අපි ওই පින්කම කරා. දරුවෝ පැවිදි කරපු පවුල් 13කටත් තවත් දුප්පත් අසරණ පවුලකටත් අපි මේ කිරි ගවය බෙදලා දුන්නා. එක අම්මා කෙනෙක් හිටියා දරුවෝ 3 දෙනෙක් ශාසනය පැවිදි කරලා. හැබැයි ඉන්න ගයක්වත් නැහැ. මේ ගේ අලි ඇවිල්ලා කඩලා දාලා ඉවරලා පොල්ලතු පැලක තමයි ඉන්නේ. එතකොට දරුවෝ දෙන්නෙක් පැවිදි කරපු අම්මා කෙනෙක් හිටියා. මිනිස්සයා කිඹුලා කාලා මැරුණා කිව්වා. එතකොට ඒ වගේ ඒ මාවිල්ලාරු සොරවුවේ එතන ඒ වැවේදී කිඹුලෙක් කාලා මැරුණා කිව්වා මිනිස්සයා.
ඉතින් ඒ වගේ අන්ත අසරණ ඉන්න ගෙයක් නැති බොහොම අසරණ හැබැයි දරුවෝ ශාසනයට පූජා කරපු පැවිදි කරපු පවුල් වලට අපි කිරි ගවයක් බෙදා දුන්නා. ඉතින් මේ වගේ ලොකු පින්කමක් කරා. ඔබට කරපු පින්කම අපි සිහිපත් කරලා අපි ඔබට පින් දෙනවා. මේ කරපු පින්කමට උදව් උපකාර කරපු බඩු මුට්ටු ගෙනල්ලා අපේ ආයතනයට ගෙනල්ලා පරිත්‍යාග කරපු ඔබ හැම දිනාටම ඔබ ලෝකෙ කොහේ හිටියත් ඔබ සිහි කරලා සාදුකාර දීලා සතුටු වෙන්න. ඔබට මේ පින්කමේ ඡායාරූප සියල්ල අපේ වෙබ් අඩවිය ඔස්සේ දකින්න පුළුවන්. avabuddhist.com කියලා අපේ වෙබ් අඩවියක් තියෙනවා. avabuddhist.com. ඒ වගේම භාවනා.org කියන වෙබ් අඩවියක් තියෙනවා. ඒත් එක්ක මගේ ආයතනෙන් මගේ නමෙන් Facebook අඩවියක් පවත්වාගෙන යනවා. ඒක මම කරන එකක් නෙමෙයි. මගේ ආයතනෙන් ගෙනියන්නේ page එකක් හැටියට. අපි කරන හැම පින්කමක්ම මේ Facebook page එකේ තියෙනවා. ඔබට ගලිගමේ ඥානදීප හිමි කියලා ඔබ සර්ච් කරොත් ඔබට ලෝකෙ කොහේ හිටියත් මේ Facebook page එකට ගිහිල්ලා ඔබට අපි කරන පින්කම් මේ කරපු පින්කම් වල ඡායාරූප සියල්ල දැක බලා ඔබට සතුටු වෙන්න පුළුවන්. ඔබ යම් කිසි උපකාරයක් කරා නම් ඒ ප්‍රතිඵල ඔබට දැකලා සතුටු වෙන්න පුළුවන්. ඉතින් ඔබ හැම දිනාටම ධර්ම අවබෝධයම ලැබේවා කියලා අපි ඒ පින්කම සිහිපත් කළා පින් දෙනවා. ඒත් එක්කම පුතේ අපි මේ කාලයක් තිස්සේ ඉඳන් දැන් අවුරුද්දක් එකමාරක් තිස්සේ ඉඳන් අපි ගොඩනගනවා හොරණ ප්‍රදේශයේ ගිලම් භික්ෂුන් වහන්සේලාට නොමිලේ ප්‍රතිකාර කරන වෛද්‍ය මධ්‍යස්ථානයක්. ඉතින් දැනටත් අපි එක කොටසක් අවසන් කළා. ස්වාමීන් වහන්සේලා කීප නමක් වැඩ ඉන්නවා. නමුත් අපි ඒකේ පටන් ගත්තා ගිලන් කුටි 25කින් යුක්ත තට්ටු 3ක ලොකු ගොඩනැගිල්ල. ඒකේ ගිලන් භික්ෂුන් වහන්සේලා 25 නමකට ගිලන් කුටි 25ක් ඉදි කරනවා. වෛද්‍යවරුන්ට ඊළඟට මෙසීලට ෆාමසියක් යටම තට්ටුව සම්පූර්ණයෙන් ආයුර්වේද ප්‍රතිකාර කරන්න පංචකර්ම කරන්න මේ විදිහට ලොකු වෛද්‍ය මධ්‍යස්ථානයක්. අපි බලාපොරොත්තු වෙන්නේ හාමුදුරුවෝ 25 නමක් 30 නමක් ගිලන් වෙච්ච අංශභාගයට ඇවිල්ලා සමහරලාට එක්තැන් වෙලා උත්පල වෙලා සලකන්න කෙනෙක් නැතුව එක තැන දුක් විඳින ගිලන් වෙච්ච ස්වාමීන් වහන්සේලා එතන නේවාසිකව නවත්තගෙන වෛද්‍යවරු ගෙන්නලා අපවත් වෙනකම්ම රැක බලා ගන්න වෛද්‍ය මධ්‍යස්ථානයක් හැටියට ගිලන් රෝහලක් හැටියට මේ මධ්‍යස්ථාන ඉදි කරන්නේ. ඉතින් දැනට අපි මේ ගොඩනැගිල්ල කටයුතු යම් මට්ටමකට කරගෙන ගිහිල්ලා තියෙනවා. අපි ජනවාරි 2 වෙනිදා ඉඳන් එක දිගට ශ්‍රම දාන කටයුතු පටන් ගන්න. ඉතින් අපි මේ දවස් ටිකේ චුට්ටක් වැස්ස නිසා නතර වුණා. නමුත් අපි ඉක්මනට පෙබරවාරි වෙනකොට තව කොටසක් විවෘත කරනවා. වෙසක් වෙනකොට අපි සම්පූර්ණ ප්‍රතිකාර කටයුතු පටන් ගන්න ගිලන් කුටි 15ක් 20ක් අවසන් කරගන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ නිසා ඔබට සමහරවිට ඔබේ පවුල් වල ඉන්න පුළුවන් බාසුන් නැහැලා. ඔබට අත්වැඩ දෙන හැකියාව තියන අය ඉන්න පුළුවන්. ඉතින් හොරණ ප්‍රදේශයට ආසන්නව සමහරලාට අපේ මේ බණහල මේ පින්කම දන්න නිසා බොහෝ දෙනෙක් පිටරටවල් වල ඉඳන් ලංකාවට ආවත් ඒ අය ওই ආරාමේ බලන්න ආපු අය ඉන්නවා. ඉතින් ඒ නිසා අපි ඔබට සිහිපත් කරනවා ඔබට පුළුවන් ජනවාරි මාසේ අපි 2 වෙනිදා ඉඳන් එක දිගට ශ්‍රම දාන කටයුතු පටන් ගන්නවා. ඒ සඳහා ඔබට පුළුවන් නම් ඔබට එක දවසකට බාසුන් නැහැ කෙනෙක් යොදවන්න, එක්ක අත්වැඩ දෙන කෙනෙක් යොදවන්න. අපිට ඔබ කතා කරලා අපේ ආයතනයට ඔබට පුළුවන් විදිහට ඒ ශ්‍රම දාන කටයුතුට උපකාර කරන්න. ඒ වගේම සිමෙන්ති කොට්ටයක්, ඒ වගේම ගඩොල් කැටයක්, මේ වැලි ටිකක්, ඒ වගේම මේ ගොඩ නැගිල්ල ඉදිකිරීම සඳහා ඔබට ඒ බඩු මුට්ටු ගෙනහලා එතනටම පරිත්‍යාග කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඔබට පුළුවන් විදිහට මේ ගිලම් මධ්‍යස්ථාන ඉදිකිරීම සඳහා ආධාර උපකාර කරන්න අපි ජනවාරි මාසයේ ඉඳන් ඉක්මනින්ම ඒ ගිලන් ආරාමේ ගොඩනගන කටයුතු අපි පවත්වගෙන ඉදි කරගෙන යනවා. ඉතින් මේ කාරණය සිහිපත් කරමින් ඔබට දුරකථන අංක දැනගන්නට පුළුවන්. ඒ ඔස්සේ ඔබ කතා කරලා ඔබට පුළුවන් විදිහට ඔබ ශ්‍රමයෙන් හෝ බඩු මුට්ටු වලින් හෝ ඔබට පුළුවන් ආකාරයකින් උපකාර කරන්න. ඉතින් එහෙමනම් ඔබ හැම දිනාටම මේ ලබන්නා වූ නව වසර 2015 නව වර්ෂය තුල තමන්ගේ ජීවිතයේ වැරදි අඩුපාඩු සකස් කරගෙන ගුණධර්ම දියුණු කරගෙන උතුම් වූ ධර්මයේම දියුණු කරගන්න වසරක් බවට ලෞකික ලෝකෝත්තර දියුණුවම ඇති කරගන්න නව වසරක් බවට පත් වේවා කියලා අපි හදවතින්ම ඔබට ආශිර්වාද කරනවා. ඔව් මම හිතන්නේ ගලිගමුවේ ඥානදීප අපේ නායක ස්වාමීන් වහන්සේ මේ ධර්ම දේශනා වලට සහභාගී වෙනවත් වගේම මේ ශාසනය මේ සමස්ත බෞද්ධ ජනතාව වෙනුවෙන් මේ රට වෙනුවෙන් විශාල මෙහෙවරක් කරන ස්වාමීන් වහන්සේ නමක්. ඉතින් උන්වහන්සේ කරන මේ විශාල මෙහෙවරට ඔබේ ශක්තිය, ඔබේ අප්‍රමාණ ධෛර්යය ලබා දෙන්න මම හිතන්නේ මතක් කරන්න ඕනේ තිස්ස මහරහතන් විචිත්‍ර පින්කමක් සිද්ධ වෙනවා. ඒ වගේම අපේ ශ්‍රී ලංකාවේ ඒ වගේම මේ බෞද්ධ භික්ෂූන් වෙනුවෙන්
භික්ෂු ආරෝග්‍ය ශාලාවක් එමන් නැත්නම් භික්ෂුන් උදෙසා වෛද්‍ය මධ්‍යස්ථානයක් මේ සංඝ රත්නය වෙනුවෙන් උන්වහන්සේ විසින් නිර්මාණය කරමින් යනවා. ඒ සඳහා අවශ්‍ය දායකත්වය ඔබට ලබා දෙන්න පුළුවන්. උන්වහන්සේ මේ සියලුම දේ කරන්නේ මේ ශාසනයේ චිරස්ථිර උදෙසා. ඉතින් මම අපේ ශ්‍රාවකයන්ට මතක් කරන්න කැමතියි උන්වහන්සේ සමග මේ පින්කම් වලට එකතු වෙන්න පුළුවන් සදහම් පදනමට අමතලා ඒ සදහම් පදනම සමගින් ඔබේ දුරකථනයෙන් කතා කරලා ඒ අවශ්‍ය දායකත්වය ලබා දෙන්න පුළුවන්. මම දුරකථන අංක සඳහන් කරන්නම් 011 57 53යි 987 011 57 53යි 987. ඒ වගේම තව දුරකථන අංකයක් තියෙනවා 011 524යි 525යි 5 011 524යි 52යි 55. මේ දුරකථන වලට කතා කරලා ඔබට පුළුවන් මේ පින්කම් වලට දායකත්වය දක්වන්න. ඉතින් මේ ගෙනියන්නේ ශ්‍රී ලාංකීය බෞද්ධ ජනතාවගේ අනන්‍යතාවය මුළු මහත් ලෝකයකටම ගෙනියන්න තමයි උන්වහන්සේ මේ ගෙනියන්නේ. මේ ධර්ම මාර්ගය විවර කරමින් මුළු මහත් ලෝකයම මේ අඳුරෙන් එළියට ගන්න තමයි මේ විදියට මේ අපේ කාලයේ අතිවරයාණන් වහන්සේ උන්වහන්සේගේ මේ කාලය අපිත් එක්ක මේ විදේශික රටවල ඉන්න ශ්‍රී ටීවී නරඹන අපේ කළුවර එළිය වැඩසටහන නරඹන අපේ ශ්‍රාවකයන් වෙනුවෙන් මේ විදියට කාලය වෙන් කිරීම පිළිබඳවත් ඒ වගේම උන්වහන්සේට මම නිදුක් නිරෝගී භව ප්‍රාර්ථනා කරනවා. ඉදිරියටත් මෙවැනි විශාල පුණ්‍ය කටයුතු වලට දායකත්වය දක්වලා අපේ ජනතාව අපේ බෞද්ධයන් මේ අඳුරෙන් එළියට ගෙනියන්නට. ඉතින් අදත් අප සමග එකතු වුණු අපේ වන්දනීය ගෞරවනීය ගලිගමුවේ ඥානදීප නායක ස්වාමීන් වහන්සේට නැවත වරක් මගේ ස්තුතිපූර්වක ප්‍රණාමය පුද කරමින් අදට කළුවර එළිය වැඩසටහන නිමාවටපත් කරනවා. ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි.